හරි අපි මේ අද කර්මාන්ත රසායනික කොටසට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මුලින්ම ඇමෝනියා නිෂ්පාදනය. ඇමෝනියා නිපදවීම ගැන කතා කරන්නේ. මේ ඇමෝනියා නිපදවීම ගැන කියනකොට ඇමෝනියා නිෂ්පාදනය ගොඩක්ම මේ වැදගත් කර්මාන්තයක්. මේ අපි හැමෝටම ඇමෝනියා අවශ්‍ය කර්මාන්තයක්. ඇමෝනියා වල විශාල ප්‍රමාණයක් භාවිත වෙන ළමයි ඇමෝනියා කර්මාන්තේ ලොකුම කියන්නේ වැඩිම ප්‍රමාණයක් භාවිත වෙන්නේ පොහොර නිෂ්පාදනය කරන්න. පොහොර නිෂ්පාදනය තමයි ඇමෝනියා විශාලම ප්‍රමාණයක් කියන්නේ විශේෂයෙන් යූරියා පොහොර නිෂ්පාදනයට. තව ඊට පස්සේ මේ ඇමෝනියම් වල සල්ෆේට් නමන ඒවත් භාවිත කරනවා. ඊට අමතරව ඇමෝනියා වල තවත් කර්මාන්ත රසයකට අමුද්‍රව්‍යයක් වෙන ඇමෝනියා. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය කරන්න ගියහමත් ඇමෝනියා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනවා. ඊට පස්සේ මතක ඇති අර සෝඩියම් කාබන් ඊයේ කතා කරපු සෝඩියම් කාබන් නිෂ්පාදනයත් ඇමෝනියා අමුද්‍රව්‍යයක් වෙනවා. ඊට පස්සේ ඔය නයිලෝන් නිෂ්පාදනය කරන්න ගියහම නයිලෝන් කියන්නේ ඔය කාන්තු කඹ අපි කියන්නේ කෙඳි නිෂ්පාදනය කරන්න ගියපස්සේ පස්සේ නයිලෝන් හැම එකටම අත්‍යවශ්‍යයි. ඒක බහුවේග වලට ඇමෝනියා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වෙනවා. ඊට පස්සේ ඔය ඇමෝනියා බාෂ්මික වායුවක් හින්දා මේ ආම්ලික සංරචක උදාසීන කරන්න ඇමෝනියා වායුව භාවිත කරනවා. බොර තෙල් වල ඊට පස්සේ විවිධ දේවල් හට ගන්න මේ ආම්ලික සංරචක උදාසීන කරනවා ඇමෝනියා වායුවෙන්. ඒකම ඇමෝනියා කියන එක මේ කාර්මිකව ගත්තන් පස්සේ ශීතකාරක ගුණ පෙන්වන කෙනෙක්. ඒකෙන් පස්සේ ශීතකාරක ගුණ තියෙන නිසා ඔය කාර්මික ශීතකරණ පද්ධති වල ශීතකාරකයක් ලෙස භාවිත කරනවා. කියන්නේ ගෘහස්ථය වෙයි නෙවෙයි. ගෙවල ඇමෝනියා භාවිත කරන්නේ නැහැ. නමුත් කාර්මික විශාල වශයෙන් ශීතාගාරවලදී ද්‍රව ඇමෝනියා භාවිත කරනවා. ශීතකරණ සඳහා. අන්න ඒව තමයි ඇමෝනියා වල සාමාන්‍යයෙන් භාවිත කියලා කියන්නේ. හරිද? ඉතින් අන්න ඒ ටික අපි සාකච්ඡා කරමු මෙතන. හරි? මාතෘකාවල යන ඇමෝනියා නිෂ්පාදනය. Sir, සර් ඊයේ ක්ලාස් එකට සර් මටත් එන්න වුණා මේ මෙතුලිත් ඇවිල්ලා නැහැ චතුලිත් ඇවිල්ලා නැහැ සර් ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දාන්න පුළුවන්. හරි. මේ දවස්වල මම ඒගොල්ලෝ දාන්න හරි. මම පොළ මේ අද කරගන්න බැරුණා මේ අද මේ හෙට උදේවේදී දාගන්න පුළුවන් විමං දාලා දානවා මේ රෙකෝඩින්ස් අවශ්‍යයට මුලින්දලම දාන්නම්. පුළුවන් වලට හැබැයි සම්බන්ධ වෙන්න මොකද මේ අපි සජීවීව සම්බන්ධ වෙන එක ඕගලන්ට ටිකක් ලේසියක් වෙන පාඩම මතක තියාගන්න. ඒ හින්දා පුළුවන් වලට සම්බන්ධ වෙන්න මේ බැරිම නම් ඉතින් කරන්න දෙයක් නැත්නම් ගැටලුවක් නෑ මම මේ රෙකෝඩින්ස් දාන්නම් කොහොමත් ඔක්කොම දානවා. හරි කොටසින් කොටස හැම එකම දාන්න. හරි. Thank you. හරි. හරි. හරි ඇමෝනියා නිපදවීම මේක මේ ක්‍රමවේදය අපි කියන්නේ හේබර් ක්‍රමයට හේබර් බොෂ් ක්‍රමය කියලා කියනවා. හේබර් ක්‍රමය නැත්නම් හේබර් බොෂ් ක්‍රමය. හරි. හේබර් ක්‍රමය හේබර් බොෂ් ක්‍රමය කියලා කියනවා. මේක ජර්මන් තාක්ෂණික ක්‍රමවේදයක් තමයි හේබර් ක්‍රමය කියලා කියන්නේ. හරි. මේකෙදි මේ ඇමෝනියා නිපදවනකොට අපි බොහොම සරල ප්‍රතික්‍රියා ටිකක් තියෙන්නේ. ප්‍රතික්‍රියා නම් බොහොම සරලයි. ඊට පස්සේ මේකෙදි ක්‍රම අර භාවිත කරන තත්ත්ව කිහිපයක් තියෙනවා. ඒවා තමයි දැනගන්න තියෙන්නේ. මුලින්ම අපි ඇමෝනියා නිපදවීම යටතේ කරන්න කලින් ඇමෝනියා වල භාවිත කරන ප්‍රයෝජන කිහිපයක් අපි සටහන් කරන් ඉමු. හරි. ලියන්න. ඇමෝනියා වායුව දුබල බාෂ්මික වායුවක් වන අතර ඇමෝනියා වායුව දුබල බාෂ්මික වායුවක් වන අතර බොහෝ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍යයක්ද වේ. අමුද්‍රව්‍යයක්ද වේ. ඇමෝනියා වල භාවිත. ඇමෝනියා ප්‍රයෝජන කියලා යනකො. ඇමෝනියා වල ප්‍රයෝජන. හරි. ඇමෝනියා වල ප්‍රයෝජන. දැන් පළවෙනි එක යූරියා නිපදවන පොහොර නිෂ්පාදනය සඳහා. යූරියා පොහොර නිෂ්පාදනය සඳහා. පොහොර නිෂ්පාදනය යූරියා නිෂ්පාදනය දෙකම එක සමාන නැත්නම් පොහොරවලදී විශාල ප්‍රමාණයක් යූරියා වල තමයි වැය වෙන්නේ.
ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොරක් තියෙනවා. ඒවලත් ගන්නවා. සොර නිෂ්පාදනය වරහන් තුල යූරියා නිෂ්පාදනය. මේක නයිට්‍රික් අම්ලය නිපදවීමට HNO3 අම්ලය නිපදවීමට ඊට පස්සේ නයිලෝන් නිපදවීමට ඊට පස්සේ බොරතෙල් වල අඩංගු ආම්ලික සංරචක උදාසීන කිරීමට පස්සේ රබර් කිරි කැටි ගැසීම වැළැක්වීමට හරිද ඊට පස්සේ කාර්මික ශීතකරණ පද්ධතිවල ශීතකාරකයක් ලෙස කියන්නේ ශීතකාරක වායු විදිහට ඇමෝනියා භාවිත කරන කාර්මික ශීතකරණ පද්ධතිවලදී එක දැනගෙන ඉන්න ඕනේ. හරි. එහෙම. ඔන්නෝවා තමයි සාමාන්‍යයෙන් අපි මේ කර්ම තවත් ගොඩක් ඒවා තියෙනවා. අපි ඔය ටික ප්‍රයෝජන වශයෙන් කතා කරනවා. හරිද? හරි. ඕක තමයි භාවිත වෙන්නේ ළමයි. හරි. ඇමෝනියා නිපද අපි ක්‍රමයේ බලමු මොන කොහොමද නිෂ්පාදනය කරන්නේ කියන එක. ඒකෙදී භාවිතා කරන ප්‍රතික්‍රියාව තමයි ළමයි නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් භාවිතා කරලා එක ඇමෝනියා බවට පත් කරන එක. බොහොම සරල ක්‍රියාවලියක්. එතකොට මේක ලියන්න එපා පොඩ්ඩක් අහගන්න. N2 වායුවයි H2 වායුවයි. හරි. නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි ප්‍රතික්‍රියාව ලක් කරනවා. හරිද? එතකොට සමතුලිත ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවකින් අපිට ඇමෝනියා වායුව ලැබෙනවා. මේක තමයි ඇමෝනියා නිෂ්පාදනයේ භාවිත කරන ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව හරහා අපිට හිතා ගන්න පුළුවන් මේකේ අමුද්‍රව්‍ය මොනවද කියලා. දැන් අපි නයිට්‍රජන් වායුව ලබා ගන්නේ වාතයේ හරහා වාතයේ තියෙන නයිට්‍රජන් වායුව අපි වෙන් කර ගන්නවා. ඒක හිම වාතය තුල කරන්න බෑ. වාතයේ භාගික ආසවණය කරලා නයිට්‍රජන් වායුව වෙන් කර ගන්න ඕනේ. ඉතින් ඒක වාතයේ භාගික ආසවණයෙන් තමයි නයිට්‍රජන් වෙන් කරගන්නේ. සාමාන්‍ය අපි දන්නවා මේ සෙල්සියස් ඍණ 196. ඍණ 196 දී නයිට්‍රජන් ද්‍රව වෙනවා. ඒ නිසා අපි වාතය සිසිල් කරනවා. සිසිල් කරාන් පස්සේ ඍණ 196 දී ද්‍රව නයිට්‍රජන් ගන්න පුළුවන්. අන්නේ ද්‍රව නයිට්‍රජන් අපි මේ අමුද්‍රව්‍ය ලෙස ඇතුළු කරනවා මේකට. ඊට පස්සේ හයිඩ්‍රජන් වායුව ලබා ගන්නවා. හයිඩ්‍රජන් වායු ගෝලය නැහැ. හයිඩ්‍රජන් ගන්න ඉන්ධන හරහා. විශේෂයෙන් ඔය CH4 මීතේන් ඒ වගේ ඉන්ධන ටිකක් ඉහළ උෂ්ණ රත් කරලා සෙල්සියස් 818 රත් කරලා ඒකට ජල වාෂ්ප එහිනවා. එම ජල වාෂ්ප ඉස්සහම ඒ ඉන්ධනේ බිඳෙනවා. බිඳිලා දහනය නොවි බිඳෙනවා. බිඳිලා හයිඩ්‍රජන් පිට වෙන ගන්නවා. ඉන්ධනේ තියෙන හයිඩ්‍රජන් ටික පිට වෙනවා. ඒ හයිඩ්‍රජන් ටික මෙතනට ලබා ගන්නවා. ඒ කියන්නේ ඒ වගේ ඉන්ධනයක් බිඳීම මගින්. ඒ හයිඩ්‍රජන් ටිකයි නයිට්‍රජන් වායුව එකතු කරනවා. එකතු කරලා මේ ප්‍රතික්‍රියාවෙන් ඇමෝනියා නිෂ්පාදනය කරනවා. මේ ප්‍රතික්‍රියාව සාමාන්‍යයෙන් මෙහෙම තියලා අපිට පේන මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක්. මේකේ ඩෙල්ටා H වල අගයත් මම කිව්වොත් එම ඒ ඩෙල්ටා H අගය ඍණ 92ක්. ඍණ අගයක් තියෙන්නේ. ඍණ 92ක් මවුලට කිලෝජූල්. ඒ කියන්නේ මේක තාපදායක ක්‍රියාවලියක්. මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒතකොට මේක ඔයගලන්ට පේන මේක සමතුලිත ප්‍රතික්‍රියාවකදී ඔයගලන්ට පේනවා මේ ප්‍රතික්‍රියක පැත්තේ තියෙන්නේ වායු අණු 4ක් තියෙනවා. අනිත් පැත්තේ වායු අණු 2ක් තියෙනවා. ඒ හින්දා මේක පීඩනය වැඩි කරොත් තමයි මේ ඉස්සරහට ප්‍රතික්‍රියාව ගමන් කරන්නේ. කියන්නේ ප්‍රතික්‍රියක වායුව අපි සම්පීඩනය කරොත් නැත්නම් අපි කියන්නේ පීඩනය වැඩි කරොත් ඵලය වැඩිපුර හැදෙන පැත්තට ගන්න පුළුවන්. නැත්නම් ප්‍රතික්‍රියාව ඉස්සරහට යන හින්දා අපි මේකෙදි පීඩනය වැඩි කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් පීඩනය 250 atm 300 atm වගේ අතර ප්‍රමාණයක පවත්ව ගන්නවා. හරි? එහෙම. ඒ නිසා පීඩනය 250 atm නැත්නම් 300 atm වගේ පරාසයක තමයි පීඩනය තියෙන්නේ. ඔය පීඩනයේ පරාසය. ඊළඟට උෂ්ණත්වය. මේ ක්‍රියාවලිය තාපදායක ක්‍රියාවලියක් නිසා ඉදිරි ප්‍රතික්‍රියාව සිදු කර ගන්න නම් සිසිල් කරන්න ඕනේ.
නමුත් මේ සිසිලණය කරොත් එහෙම අපි දන්න මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඕනම ප්‍රතික්‍රියාවක් උෂ්ණත්වය වැඩි කරනකොට එහි වේගය වැඩි වෙනවා. ඒ හින්දා ළමයි මේක සිසිල් කරන එක පාඩුයි. නමුත් සමතුලිතය ඉස්සරහට ගන්න සිසිල් කරන එක හොඳයි කියලා කියනවා. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි ආලක රසායන වල දන්නවා ප්‍රතික්‍රියාවක වේගය අඩු වෙනවා සිසිල් කරොත්. ඒ හින්දා සිසිල් කළත් බෑ නොකරත් බෑ. ඒ හින්දා අපි උෂ්ණත්වය අඩු කළත් බෑ වැඩි කළත් බෑ. ඒ හින්දා අපි ප්‍රශස්ත උෂ්ණත්වයක් යොදා ගන්නවා. ප්‍රශස්ත කියන්නේ මේකට ගැළපෙන වැඩිම ඵලදාවක් ලබා ගන්න පුළුවන් උෂ්ණත්ව පරාසයක් භාවිත කරනවා. සාමාන්‍යයෙන් සෙල්සියස් 450 500 වගේ අතර පරාසයක් මේකට භාවිත කරනවා. ඒ නිසා උෂ්ණත්වය සෙල්සියස් 450 500 අතර පරාසයක් මේකට යොදනවා. ඔක තමයි උෂ්ණත්ව පරාසය. හරිද? ඔන්න ඔය ටික තමයි මෙතන භාවිත කරන්නේ. ඔන්න ඔය තත්ත්ව මේකට භාවිත කරනවා. හරිද? ඒතර එහෙම කරයෙන් පස්සේ උෂ්ණත්වය සහ පීඩනය ඔය මට්ටම තියාගත්තන් පස්සේ අපිට ඉහළ ඇමෝනියා පළදාවක් ලබා ගන්න පුළුවන්. නමුත් ළමයි මේ ඔක්කොම ටික ඇමෝනියා බවට පත් වෙන්නේ නැහැ. හරි? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් සියල්ලම පහේ ඇමෝනියා බවට පත් වෙන්නේ නැහැ. ඒ තියෙන ගැටලුවට හේතුව මොකද? මේක ප්‍රත්‍යාවර්ත ක්‍රියාවලියක්. ප්‍රත්‍යාවර්තන සමතුලිත ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියක වලින් කොටසක් බවට පත් වෙනවා. සියල්ලම ඵල බවට පත් කරන්න බෑ. ඒක හැටියක්. මොකද මේ ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා නැවත ඵල ප්‍රතික්‍රියක බවට පත් වෙනවා. ඕක නිරන්තරයෙන් එහාට මෙහාට සිදුවෙමින් තියෙන්නේ සමතුලිත. ඒක දන්නෝ. ඒක මතක තියාගන්න හැමෝම හරි එහෙම ක්‍රියාවලියක්. ඒ හින්දා මුළු ප්‍රමාණය බවට පත් කරන්න බෑ. ඉතින් ඒකටත් අපි කරන වැඩ තියෙනවා. ඒකට එක දෙයක් තමයි මේ හැදෙන ඇමෝනියා ටික අයින් කරගන්න ඕනේ. ඇමෝනියා හැදෙන ටික අයින් කරගන්න ඕනේ. අයින් කරලා එතකොට ඔන්න ප්‍රතික්‍රියක වල ආයේ නැවත ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන හින්දා ඒකට ඇමෝනියා වැඩිපුර හැදෙන ගන්නවා. එහෙනම් නිතරම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ඔබන්න ඕනේ. හරි? ප්‍රතික්‍රියක මේ නිතරම යොදන්න ඕනේ. යදුවෙන් පස්සේ ඵලය නිතරම හැදෙනවා. හැදෙන ඵලය අයින් කර ගන්න ඕනේ. ඔක තමයි ක්‍රමවේදය. ඉතින් ඒ නිසා මේ කර්මාන්තයේදී හැදෙන ඇමෝනියා ඉවත් කර ගන්නවා. ඒක කොහොමද කරන්නේ? මොකද මේ ඔක්කොම වායුනේ ළමයි. ඇමෝනියා තෝරන්න බෑනේ. නේද? වායු මිශ්‍රණයකින් කොහොමද ඇමෝනියා තෝරගන්නේ? නයිට්‍රජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඇමෝනියා. මේක ළමයි එක බඳුනක දාලා පීඩනය වැඩි කරලා සිදුවන ක්‍රියාවලියක්. ඒක කොහොමද ඇමෝනියා වෙන් කරගන්නේ? ඇමෝනියා වෙන් කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ වෙයි තාපාංක. හරි නැත්නම් ද්‍රව මේ තාපාංක බැලුවෙන් පස්සේ ඇමෝනියා කියන එක කිනා සිසිල් කරාම පහසුවෙන් ද්‍රව බවට පත් වෙනවා. ඇමෝනියා ද්‍රව්‍යනේ සාමාන්‍ය ඍණ 33 වගේ අගයකදී ද්‍රව වෙනවා. නමුත් නයිට්‍රජන් ඍණ 196ක්. හයිඩ්‍රජනුත් විශාලකයක්. ඒ හින්දා නයිට්‍රජන් හයිඩ්‍රජන් ද්‍රව වෙන කලින් පසුවෙන් ඇමෝනියා ද්‍රවීකරණය වෙනවා. ඒ හින්දා ළමයි සිසිලණය කළ මේ මිශ්‍රණය ඉක්මනින් ඇමෝනියා ටික වෙන් කර ගන්නවා. සිසිල් කරලා ද්‍රව වෙච්ච ඇමෝනියා ටික ඇමෝනියා කුටීරයකට අපි කියන්නේ ගබඩා කාමරයකට යවනවා. ඇමෝනියා ගබඩා කරන මේ සිලින්ඩර් වලට යවනවා. යවලා ගබඩා කරගන්න ඇමෝනියා ටික ප්‍රතික්‍රියා නොකරපු නයිට්‍රජන් හයිඩ්‍රජන් ආයසරයක් ප්‍රතික්‍රියා කුටීර වල ප්‍රතික්‍රියා කරනවා. ඔය විදිහට නිරන්තරයෙන් නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කුටීර වලට යවනවා. ප්‍රතික්‍රියා කරපු මිශ්‍රණය අරගෙන ආය සිසිල් කරලා ඇමෝනියා ටික වෙන් කරගන්නවා. ප්‍රතික්‍රියා නොකරපු නයිට්‍රජන් හයිඩ්‍රජන් ආපහු සරයක් යවනවා. ඔය විදිහට අක්‍රීකරණ ක්‍රියාවලියකින් තමයි මේකේ ඵලදාව වැඩි කරගන්න හේතු වෙන්නේ. ඒ නිසා එහෙම ක්‍රියාවලියක් මෙතන තියෙනවා. හරිද? හරි සරල ක්‍රියාවලියක්. ප්‍රතික්‍රියාව හරි සරල. එක ප්‍රතික්‍රියාව මතක තියාගන්න තියෙන ඕක තමයි තියෙන්නේ. හරිද? තව දෙයක් අපි කතා කරනවා කොහොමද මේ අමුද්‍රව්‍ය ලබා ගන්න කියන එක. අමුද්‍රව්‍ය ලබා ගන්නේ නයිට්‍රජන් සාමාන්‍ය ලබා ගන්නේ වාතය භාගික ආසවණය කරලා හයිඩ්‍රජන් වෙන් කර ගන්නවා. හයිඩ්‍රජන් ගන්නේ මීතේන් නැත්නම් CH4 ස්වභාවික වායුව නැත්නම් මීතේන් අපි කියන්නේ මේ බිඳලා. හරි CH4 බිඳලා අපිට පුළුවන් ඒක ලබා ගන්න. අපි ඒක ගැන සාකච්ඡා කරමු. හරි. අචුරක් ලියනකෝ. ලියන්න. අමෝනියා නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය ලෙස වාතය භාගික ආසවණින් ලබා ගන්නා නයිට්‍රජන් වායුවත් මීතේන් හෝ නැප්තා වායුව
මීතේන් හෝ නැප්ත වායුව බිඳීමෙන් ලබා ගන්නා හයිඩ්‍රජන් වායුවත් අමුද්‍රව්‍ය ලෙස භාවිත කරයි. හරි. අපි කිව්වේ අයිත් මේ ලියා ගන්න බැරි වෙච්ච නම් කියනවා. අපි කිව්වේ වාතයේ භාගික ආසවණෙන් නයිට්‍රජන් වායුවත් මීතේන් හා නැප්තා වායු බිඳීමෙන් හයිඩ්‍රජන් වායුවත් H2 වායුවත් අමුද්‍රව්‍ය ලෙස භාවිත කරයි. ලබා ගන්නා H2 වායුවත් අමුද්‍රව්‍ය ලෙස භාවිත කරයි. හරි. තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ බිඳ හැලීම පොඩ්ඩක් කියන්න මේ ප්‍රතික්‍රියාවට කලින් මම ප්‍රතික්‍රියාව ආයසරයක් ලියන්න ඕන නිසා මේක මහනවා කමන්නේ. ඒ බලන්නකෝ. තමයි බිඳ හැලන්නේ. ආයි කිව්වොත් එම CH4 වගේ වායුව පටන් ගමු. CH4 ගෑස් එක රත් කරන සෙල්සියස් සාමාන්‍ය 850 900 වගේ උෂ්ණ රත් කරනවා. රත් කරලා මේකට ජල වාෂ්ප එහිනවා. ජල වාෂ්ප ඉස්සර පස්සේ මේක සමතුලිත ප්‍රතික්‍රියාවක් තමයි යන්නේ. මේකෙදි මේ කාබන් මොනොක්සයිඩ් සහ H2 වායු හැදෙනවා. CO ගෑස් සහ හයිඩ්‍රජන් වායු හැදෙනවා. ආයෙත් ඕනනම් මේ කාබන් මොනොක්සයිඩ් යවලා අපිට පුළුවන් මේ CH4 එක නැවත ඉතුරු ටිකත් අපිට පුළුවන් H2 බවට පත් කරන්න. ඒ විදිහට ප්‍රතික්‍රියා කීපයකට හරහා ගිහිලා වුණනම් මේක සිදු කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය සිදුවන ක්‍රියාවලිය. හරි. මේක ලියා ගන්නකෝ මේ ප්‍රතික්‍රියාව. මේක තමයි CH4 බිඳහැල විදිය. ඉස්සර කරන්න අවශ්‍යයි. මේකෙදී හයිඩ්‍රජන් ළමයි මෙතන යනවා CO එකයි. ඒතර හයිඩ්‍රජන් ලැබෙනවා අපිට 5ක් නේද? H2 5යි. හරි. 5ක් නෑනේ 4යි 1 3යි. H2 3යි. හරි. හයිඩ්‍රජන් 3යි. මේ ක්‍රියාවලිය සෙල්සියස් 700 800 වගේ අතර වෙන්නේ. ඒකත් අපි පොඩ්ඩක් දාගමු. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි ඉලෙහෙම සිදු වෙන්නේ. හරි ඒක මත් තියාගන්න. හරි. නැප් වගේ වායුත් මේ වගේ බෙදනකොට නැප් කියන්නේ මේ C6H14 මෙන්න මේ වගේ වායුත් පුළුවන් මේ විදිහටම මේක සාමාන්‍ය ද්‍රවයක් වශයෙන් තියෙන මේක අපි කළා වායු බවට පත් කර ගන්නවා. නැප්තා කියන ද්‍රවය අපි ජල වාෂ්පත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන වාෂ්ප කාබන් මොනොක්සයිඩ් ඊට පස්සේ H2 ගෑස් ලබා ගන්නවා. මේකට 6ක් CO 6ක් H2O එතකොට මෙතන 6යි මෙතන එනවා 7ක් 13ක් හරි. එතකොට H2 13ක් ගන්න පුළුවන්. ඔය විදිහට. මොනවම බෙදලා ගන්න පුළුවන් නැප්තා. හරි. ඔය විදිහට අපි මේ වායු බිඳලාගෙන අපිට පුළුවන් හයිඩ්‍රජන් වායු රැස් කරන්නේ. මේ රැස් කරන හයිඩ්‍රජන් තමයි අපේ අමුද්‍රව්‍ය එකක් වෙන්නේ. හරිද? එහෙම තමයි තියෙන්නේ. හරි. එහෙම. ආගි ඔක්සිකරණය. හරිද? ඊළඟ තමයි ආයෝන මේ කාබන් මොනොක්සයිඩ් පුළුවන් මේක තවදුරටත් ප්‍රතික්‍රියාව සඳහා යොදා ගන්න කාබන් මොනොක්සයිඩ් අපි ඉන්ධනත් එක්ක ප්‍රතික්‍රියා කරුවාම නැවත උනනම් H2 ලබා ගන්න පුළුවන්. ඒකත් අපිට ඕන සටහන් කරන්න පුළුවන්. හරි. ලියන්න. ඔතන ලියන්න. මෙහිදී ලැබෙන කාබන් මොනොක්සයිඩ්. මෙහිදී ලැබෙන CO වායුවද ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කරවීමෙන් H2 ලබා ගැනීම සඳහා භාවිත කළ හැකිය.
කල් ලියා ගන්න. ඒකත් අපිට මේ හිතයි කියවත් පුළුවන් කියලා. ඔය ප්‍රතික්‍රියා කීපයක් වල මේ ප්‍රතික්‍රියා වලින් දෙකක්වත් මතක තියාගන්න. එතකොට මේ උඩ ප්‍රතික්‍රියාවයි ඒකයි. නැත්තම් මේකයි දෙවෙනි එකයි තුන්. මේ විදිහට ප්‍රතික්‍රියා අපිට තුනක් දෙකක් මතක තියාගන්න අවශ්‍යයි. කොහොමද H2 හදාගන්නේ කියන එක. කාබන් මොනොක්සයිඩ් ජල වාෂ්පත් එක්ක පුළුවන්. නැත්නම් මීතේන් වගේ ඉන්ධනයක් ජල වාෂ්පත් එක්ක රත් කරලා පුළුවන් මේක හදාගන්න. හරි. ඔහොම තමයි ප්‍රතික්‍රියාවල දෙන්නේ. හරි. ඊළඟට ළමයි ප්‍රතික්‍රියාව සිදු බලමු. ඊට පස්සේ ලියන්න. ඊට පස්සේ ලියන්න. මෙලෙස ලබා ගන්නා नाइट्रोजन वायुवत H2 वायुवत हाइड्रोजन वायुवत H2 वायुवत H2 वायुवत පිරිසුදු කර සම්පීඩනය කරනු ලැබේ. හරි. සම්පීඩිත වායුව හතපරිදි ප්‍රතික්‍රියාවට ලක් වේ. මේක ලියා ගන්න. අර පොඩ්ඩක් දෙන්න. එයි හරිද? ඊට පස්සේ ලියන්න. උතන ලියන්න. මේක තත්ත්වයක් පොඩ්ඩක් ලියාගමු. ඉහළින් ලියන්න මේ 250 300 ATM කියලා ලියන්න. 250 300 ATM කියලා ලියන්න. ඊට පස්සේ මේ උෂ්ණත්වය ලියන්න 450 500 කියලා ලියන්න. උෂ්ණත්වය 450 500 කියලා ලියන්න. ඒක තමයි තත්ත්ව දෙක. හරිද? ඊට පස්සේ
ඊපස්සේ යටි ලියන්න. අපිට ඔය ඉස්සරහ ප්‍රතික්‍රියාව ළමයි ඔකේ අර තාපදායක ක්‍රියාවක් ලෙස අපි ඩෙල්ටා H ලෙන ඍණ 92 කිලෝජූල් මවුලයට. ඒකත් සටහන් කරන ප්‍රතික්‍රියාවේ ඉස්සරහෙන් ඍණ 92 කිලෝජූල් මවුලයට. හරි. ඊට පස්සේ ලියමු ඉහත ප්‍රතික්‍රියාව තාපදායක ක්‍රියාවලියක් වන නිසා ඉහත ප්‍රතික්‍රියාව තාපදායක ක්‍රියාවලියක් වන නිසා උෂ්ණත්වය අඩු කිරීම ඉදිරි ප්‍රතික්‍රියාව සිදුවීමට හිතකර වේ. එසේ නමුත් උෂ්ණත්වය අඩු කරන විට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වන නිසා ප්‍රශස්ත උෂ්ණත්වය ලෙස සෙල්සියස් 450ක් පමණක් භාවිත කරයි. සෙල්සියස් 450ක පමණක් භාවිත කරයි. පොද ප්‍රතික්‍රියක අණු 4ක් හා පළ අණු 2ක් පවතින නිසා පීඩනය වැඩි කිරීම වැඩි ඵලදාවක් ලබා ගැනීමට හේතු වේ. නමුත් ඉහළ පීඩනයක් යෙදීම සඳහා ඊට අවශ්‍ය උපකරණ හා බඳුන් සඳහා විශාල පිරිවැයක් වැය වේ. මෙම නිසා ප්‍රශස්ත පීඩනය ලෙස 250 300 ATM භාවිත කරයි. 250 300 ATM භාවිත කරයි. හරි. එතකොට ළමයි අපි මේ ඉහළ පීඩන සහ මේ ඉහළ උෂ්ණත්වය දාගන්න නැහැ. ඉහළ පීඩන දාන්න බෑ. මොකද මේ බඳුන් වලට විශාල කමක් සහිත හදන්න ඕනේ. මොකද 250 ATM කියන්නේ විශාල පීඩනයක්. ඊතර උපකරණ සම්පීඩනය කරන්න භාවිත උපකරණ ඒවට විශාල පිරිවැයක් යනවා. ඒ හින්දා ඒ තත්ත්ව අපි භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රශස්ත උෂ්ණත්ව සහ පීඩන භාවිතා කරනවා. වැදගත් දෙයක් තමයි අපි මේකට මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට ගන්න ඕන හින්දා අපි තව උත්ප්‍රේරක භාවිතා කරනවා. අපි උත්ප්‍රේරක භාවිතා කරන යකඩ කුඩු උත්ප්‍රේරක වශයෙන් ගන්නවා. ඔක්සයිඩ් සහ උත්ප්‍රේරක වර්ධක පොටෑසියම් ඔක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් භාවිතා කරන උත්ප්‍රේරක වර්ධක ලෙස ඒකත් මේ ක්‍රියාවලිය ඉස්සරහ ප්‍රතික්‍රියාව වේගවත් කරගන්න හේතු වන
පියවරක් ලෙස අපි දකිනවා. හරි. ඒක අපි ලියමු. මොකද මෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා යකඩ කුඩු උත්තරක වශයෙන්ද පොටෑසියම් ඔක්සයිඩ් හා A2O හා Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් උත්තරක වර්ධක ලෙස යොදා ගනී. උත්තරක වර්ධක ලෙස යොදා ගනී. ළමයි ඒක වර්ධක ලෙස යොදා ගනී. තව දෙයක් මම කියනවා මම කලින් කතා කරපු දේ තමයි අපි මේ ප්‍රතික්‍රියාව වෙනකොට ළමයි ඇමෝනියා හැදෙනවනේ. ඒ හැදෙන ඇමෝනියා ටික අපි ඉවත් කර ගන්න ඕනේ. ඒකම නයිට්‍රජන් හයිඩ්‍රජන් නැවත එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ නොනවත්වාම නයිට්‍රජන් හයිඩ්‍රජන් එකතු කිරීමත් ඇමෝනියා ඉවත් කර ගැනීමත් සිදු වෙනවා. එතකොට අපිට මේ ක්‍රියාවලිය තවත් වේගවත් කරන්න පුළුවන්. අපි ඒකත් පොඩ්ඩක් නෝට් කරමු. හරි. ලියන්න. ඊට සමතුලිතය මේ පොඩ්ඩක් ළමයි ඉන්නේ මේ උත්ප්‍රේරක දෙක ආය යනවා. උත්ප්‍රේරක දෙකක් නෑ උත්ප්‍රේරක එකයි තියෙන්නේ. උත්ප්‍රේරකයේ යකඩ කුඩු. හරි උත්ප්‍රේරකයට කිව්වේ යකඩ කුඩු. උත්ප්‍රේරකයේ ක්‍රියාව වැඩි කරන වර්ධකයට අපි කිව්වේ A2O. පොටෑසියම් ඔක්සයිඩුයි Al2O3. මේ දෙක උත්ප්‍රේරක වර්ධක ළමයි. උත්ප්‍රේරකේ තවත් වැඩි කරන වේගය. හරි. ඊට පස්සේ අපි ලියනවා එන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය තවදුරටත් වැඩි කිරීම සඳහා සෑදෙන ඵල මිශ්‍රණය සිසිල් කර ද්‍රව ඇමෝනියා ගබඩා කිරීමත් නයිට්‍රජන් හා හයිඩ්‍රජන් වායු H2 වායු නැවත නැවත ඇතුළු කිරීමත් සිදු කරයි. හරි ක්‍රියාවලිය තමයි අපි සිදු කරන ඔච්චරයි මූලික නිෂ්පාදනය අපි කතා කරන් තිනේ. එතකොට ওই ටික තමයි ප්‍රතික්‍රියා මත යන ගොඩක් ලොකුවට කරුණු අපිට මේ ලියලවා මතක තියාගන්න විතරක් කරන්න ලියන්න බෑ. ඒ නිසා මත යන ක්‍රමවේදය අනිවාර්යයෙන්ම පැහැදිලිව තත්ත්ව උත්තරකත් එක්ක සියල්ලම ලියන්න ප්‍රතික්‍රියාව උඩ. ඒක තමයි වෙන්නේ. මෙතන දැන් අපි ලියලා තිනවා 250 300 atm යටින් 450 celsius ලියා ගන්න. උත්තරකයට ලියන්න යකඩ කුඩු වර්ධකයට ලියන්න Al2O3 හා K2O. ටිකත් මෙතනම ප්‍රතික්‍රියාව ලියලා කොටු කරලා මතක තියාගන්න. ඒක තමයි අපිට විභාගයට යනකොට අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට මම කතා කරනවා මේ ඊළඟ කර්මාන්තය අපිට තියෙන නයිට්‍රික් අම්ල නිෂ්පාදනය. අතුරුකාවල යන නයිට්‍රික් අම්ල ඉපදවීම. NO3 ඉපදවීම. හරි. ඒකට භාවිත කරන ක්‍රමවේදය ඔස්වල්ඩ් ක්‍රමය. ඔස්වල්ඩ් ක්‍රමයෙන් තමයි නයිට්‍රික් නිෂ්පාදනය කරන්නේ. NO3 නිපදවීම එකේ ක්‍රමය
ඔස්වර්ල් ක්‍රමය. හරි ඔස්වර්ල් ක්‍රමය. හරිද? ඔස්වර්ල් ක්‍රමය. ඔස්වර්ල් ක්‍රමය. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය කරන ළමයි අමුද්‍රව්‍ය වශයෙන් ගන්න ඇමෝනියා. කියන්නේ ඕගලන්ට තේරෙනවා මේ නයිට්‍රික් අම්ල කියන්නේ HNO3 නේ. ඒක HNO3 හදාගන්න ගියාම අපිට මේ HNO3 කෙලින්ම හදාගන්න බෑ. ඒ කියන්නේ නයිට්‍රජන් වායුව අරගෙන තව වාතය දහනය කළා O2 එක ප්‍රතික්‍රියා කරලා ඊට පස්සේ O2 හදාගෙන ඒක ජලයේදී කියලා එහෙම හදන්න බෑ. වඩා වෙනස් ක්‍රියාවලියක් තමයි භාවිත කරන්නේ. මේ ක්‍රමවේදයට අපි ඔස්වර්ල් ක්‍රමය කියලා කියනවා. ඒකේ ඔස්වර්ල් ක්‍රමයේදී මුද්‍රා වශයෙන් ගන්නවා වාතය භාවිත කරනවා ඊට පස්සේ ජලය ගන්නවා ඊට පස්සේ හේබර් ක්‍රමයෙන් හදපු ඇමෝනියා වායුව භාවිත කරනවා. මේ සියලු දේවල් තමයි මේ තුන තමයි මුද්‍රා ලෙස භාවිත කරන්නේ. හරිද? මොකද මත් විතරක් එනවනේ. හරි අපි මුලින්ම මේ නයිට්‍රික් අම්ලයේ පොඩක් භාවිත කියලා කතා කරලමු. ලියනකො නයිට්‍රික් අම්ලයේ භාවිත ලෙස නයිට්‍රික් අම්ලයේ භාවිත ලෙස පොර නිෂ්පාදනය පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ආහාර ද්‍රව්‍ය පරිරක්ෂණය සඳහා ආහාර පරිරක්ෂණය තබා ගැනීම පරිරක්ෂණය සඳහා NaNO3 සෝඩියම් නයිට්‍රේට් නිපදවීම පොහොර හා වෙඩි බෙහෙත් පෑදීමට පොටෑසියම් නයිට්‍රේට් නිපදවීම